ආයිබෝවන් දුවේ පුතේ හැම දෙනාටම සියලු දෙනාටම මුලින්ම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ සූදානම් කරන්නට යෙදුනා පහේ දුවදරුවෝ සියලු දෙනා වෙනුවෙන් නොමිලේ සම්මන්ත්‍රණයක්. එතකොට ඒ සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාව ඒ කියන්නේ අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් වැඩ කටයුතු අද දවසේ ආරම්භ කරනවා. මේ දවස්වල දුවලා පුතාලා හැමෝම නිවසට වෙලා ඉන්නේ පාසල් වහලා දාලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ පවත්වන සම්මන්ත්‍රණයේ දුවලා පුතාලා හැමදෙනාම හොඳ අවස්ථාවක් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා තමන්ගේ දැනුම වර්ධනය කරගන්න. ඒ නිසා ඒ සියලු තොරතුරු විෂය නිර්දේශය සියල්ල ආවරණය වන ආකාරයට ප්‍රශ්න පත්‍ර දෙකක් ඔයාලා වෙනුවෙන් අද දවසේ සකස් කරලා ඉදිරිපත් කරන්නට තමා සූදානම් කරලා තියෙන්නේ. එතකොට මම හිතනවා දුවලා පුතාලා ගොඩක් මේ වෙද්දින් ප්‍රශ්න පත්‍රයේ අරගෙන පිළිතුරු සපයලා සම්බන්ධ වෙනවා ඇති කියලා. නමුත් අවසාන මොහොත වෙනකන් දුවදරුවෝ ගොඩක් සම්බන්ධ වුණා. ඒ අයට අපහසු වෙන්නත් ඇති. ගැටලුවක් නෑ දුවේ පුතේ. මේ කරන ප්‍රශ්න පත්‍ර දෙක එක ප්‍රශ්න පත්‍රය සහ දෙක කොටස අපි අද දවසේ ඔයාලත් එක්ක මම සාකච්ඡා කරලා ඒක පස්පියුම් YouTube නාලිකාව හරහා වීඩියෝ එකක් විදිහට වෙනමම ඉදිරිපත් කරන්නත් සූදානම් කරලා තියෙනවා. ඊට අමතරව ප්‍රශ්න පත්‍රයේ අපි සාකච්ඡාව නිමා වුණු සැනින් ඊට අදාළ පිළිතුරු පත්‍ර ඔයාලට નિયમિત WhatsApp group එකට මුදා හරිනවා. ඒ ඔස්සේත් ඔයාලට තවදුරටත් ඒක අධ්‍යයනය කරන්න පුළුවන් සහ තමන්ගේ දැනුම වර්ධනය කරගන්න ඒක යොදා ගන්නට පුළුවන්. එහෙනම් දුවේ පුතේ ඔන්න අපි අද දවසේ අපේ වැඩ කටයුත්ත මෙහෙම ආරම්භ කරනවා. එහෙනම් හැමෝම පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අතට අරගෙන සියලු කටයුතු සඳහා එනම් සූදානම් වෙන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ අතට ගන්න. ඒ වගේම දුවලා පුතාලට මම පැහැදිලිව ඇහෙනවා නම් පොඩ්ඩක් අත උස්සලා මට පෙන්වන්න පැහැදිලිව ඇහෙනවා නම්. රයිට් හොඳයි. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්න පත්‍රයට දුවේ පුතේ අද සම්මන්ත්‍රණයේ සම්බන්ධ වෙමු. මෙන්න දුවේ පුතේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔයාට දීලා තියෙන පළවෙනි ගාන හොඳට බලාගන්න. මේකේ කියනවා දී ඇති මාර්ග සටහන් අතුරින් නැගෙනහිර දිශාවට ගමන් කළ මාර්ග සටහන මින් කුමක්ද කියලා. පුතේ අපිට බැලූ බැල්මටම එකපාරටම හොයාගන්න අපහසුයි නැගෙනහිර දිශාව. අපි දන්න නැගෙනහිර දිශාව ඔහොම නෙමෙයිනි තියෙන්නේ. ඔහොම ඇලේකට යන්න බෑනේ නේද? එහෙම කියලා කියනවා දිනුර. නමුත් අපිට පිළිතුරු දිහා බලපුවාම පුතේ ඒක ඒ විදිහට තමයි අපිට සාමාන්‍ය ප්‍රශ්නයක් හැදෙන්නේ. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන විදිහටම ප්‍රශ්නයක් දෙන්නේ නැහැ ශිෂ්‍යත් විභාගේ. බලාපොරොත්තු වෙන ආකාරයටම දෙන්නේ නැහැ. එතකොට අපිට යම් යම් වෙනස්කම් සහිතවයි දෙන්නේ. එතකොට අපි බලන්න ඕනේ අපේ අහන ප්‍රශ්නෙට බොහෝම කිට්ටුව යන පිළිතුර මොකක්ද කියලා. අන්න එතෙන්ටයි අපි ඉලක්කගත කරගන්න ඕන. හරි. අපි බලමුකෝ එහෙනම් මොකක්ද කියලා. පුතාලා පළවෙනි රූපේ දිහා බලන්න. එයා ඊතලෙන් පෙන්නනවා එයාගේ ගමන් මාර්ගය නේද? එහෙනම් ඊතලෙන් එයාගේ ගමන් මාර්ගය පෙන්නනවා නම් දුවේ පුතේ ඔයාට පැහැදිලි වෙන්න ඕන මෙතන කොහොමද මේ ගමන් මාර්ගේ කුමන දිශාවකටද හැරිලා තියෙන්නේ. අන්න ඒ ගැන ඔයාට අවබෝධයක් තියෙන්න ඕන දුවේ පුතේ. හරි. අපි බලමු එහෙනම් මොන දිශාවටද මෙයාගේ ගමන් මාර්ගේ මේ හැරිලා තියෙන්නේ කියලා. මෙන්න බලන්න. පුතාලට දකුණු අත පැත්තේ පහළ මම දිශා සටහනක් දාලා තියෙනවා. ඔයා දන්නවා පැහැදිලිව දිශා සටහන කොහොමද ලියාගන්නේ කියන එක. එහෙනම් ඒක මතක තියාගන්න ක්‍රමේ ඔයා දන්නවා. උපුල් ඊළඟ නැවෙන් ගිහින් ධම්මි නිදිද බලා වරෙන්. උණු වතුර බටයක් නිසා දවසක් ගින්දර නැතිව ඊවා. උස ඊරිගේ නැට්ට ගිලපු දඟයා නිකම් බබා වගේ. හරි. ඔය වගේ ක්‍රම කීපයක්ම තියෙනවා. එතකොට එක ක්‍රමයකින් ඔන්න දිශා සටහන මම පහළ ඇඳගත්තා. දැන් දුවේ පුතේ බලමු පළවෙනි එක්කෙනා කොයි පැත්තටද හැරිලා ඉන්න දිශාව කියලා. පළවෙනි එක්කෙනා පෙන්වන්නේ ඔන්න ඔය මුල්ලකින් පුතේ. ඔයාලට ඔය කහ පාටින් දිශා සටහනේ දැක්කුවේ. ඒ මුල්ලෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ එයා වයඹ දිශාව පැත්තටයි යොමු වෙලා තියෙන්නේ. එයා වයඹ දිශාව පැත්තටයි එයාගේ ඊතලේ මෙන්න මේක යොමු කරගෙන ඉන්නේ. ඔයා දෙවෙනි උත්තරයට සම්බන්ධ වුණාම බලන්න
ඊතල සටහනේ දෙවෙනි උත්තරේ එයා අන්තිම ගමන් මඟ සටහන් කරන්නේ මෙන්න මේ දිශාවට. ඒ කියන්නේ මෙන්න මේ බස්නාහිර පැත්ත ඉලක්ක කරගනිමින් එයාගේ ගමනාන්තය සිද්ධ කරනවා. ඒ වගේම දුවේ පුතේ ඔයා තුන්වෙනි පිළිතුරත් එක්ක සම්බන්ධ වුණාම බලන්නකො මේ තුන්වෙනි පිළිතුර හරියටම මේක අපි රේඛාවක් ගැහුවොත් ඒකේ දකුණු අත පැත්තටයි එයා තල්ලු වෙන්නේ. දකුණු අත පැත්තට. ඒ කියන්නේ අන්න අර පැත්තට. දකුණු අත පැත්තට. එහෙනම් මේ පැත්තේ තමයි අපේ නැගෙනහිර දිශාව පිහිටන්නේ. එහෙනම් පිළිතුරු අංක 3. හරි. හොඳයි දුවේ පුතේ. බලන්න කාගේද මේ පිළිතුර හරි ගියේ කියලා. අත උස්සන්න බලන්න මේ පිළිතුර ආව ළමයි. ඔව්. බොහොම හොඳයි. ආව නේද පුතේ? සයුරු. හරිද? හොඳයි දිනුරෑ. අපි යන් ඉස්සරහට තව ටිකක්. හොඳයි. හරි. මෙන්න බලන්න ඊළඟ ප්‍රශ්නේ. පහත දී ඇති සංඛ්‍යා හා ඒ වටා ඇඳ ඇති රූප අනුව පහ සංඛ්‍යාව වටා ඇඳිය යුතු රූපය කුමක්ද? පුතේ ඔයාට මෙතන පුංචි සම්බන්ධයක් පෙන්වුම් කරනවා. හොඳට බලන්න සම්බන්ධේ. වෘත්ත තමයි ඔක්කොගෙම තියෙන්නේ. එහෙනම් වෘත්තේ පොදු සාධකයක්. එතකොට මේ වෘත්තයට තියෙනවා පේනවද මෙන්න සමමිතික රේඛා දෙකක් තියෙනවා පළවෙනි පිළිතුරේ. ඒ වගේම අංක 2 කියලා ඔන්න එතන සටහන් කරලා තියෙනවා. ඒ කියන්නේ අංක 2 කියන ඉලක්කමට සමමිතික රේඛා දෙකක් පෙන්නනවා. තේරුණාද? හරි. ඊට පස්සේ මෙතන අංක 3 ඉලක්කම තියෙන්නේ. අංක 3 ඉලක්කමට 1යි 2යි 3යි ආදී විදිහට සමමිතික රේඛා 3ක් ඔන්න පෙන්වුම් කරනවා. ඒක අංක 3ෙන් සංකේතවත් කරනවා. ඊළඟ පිළිතුරට යද්දී දුවේ පුතේ 1යි 2යි 3යි 4යි රේඛා 4යි ඒක අංක 4ෙන් සංකේතවත් කරනවා. පුතාලගෙන් අහන්නේ පහත දී ඇති සංඛ්‍යා හා ඒ වටා ඇඳ ඇති රූප අනුව පහ සංඛ්‍යාව වටා ඇඳිය යුතු රූපය කුමක්ද කියලා. එහෙනම් දුවේ පුතේ පහ සංඛ්‍යාව වටා ඇඳිය යුතු රූපය කියලා කියන්නේ අනිවාර්යෙන් රේඛා පහක් සහිත පිළිතුරක් විය යුතුයි. දැන් අපි දිගින් දිගට මේ සම්බන්ධය ගොඩනගාගෙන ආවේ ඒ විදිහටනේ. රේඛා ගාන සහ අදාළ අගය. එහෙමනම් පහේ ඉලක්කම දුන්නොත් පහේ ඉලක්කමට අදාළ රේඛා සියල්ල එතන පිහිටිය යුතුයි. එහෙනම් අපිට පිළිතුරු වල ගත්ත හැකි පුතේ මේ බලන්න රේඛා 1යි 2යි 3යි 4යි මේ මැදින් යන අනෙක් රේඛාවත් එක්ක රේඛා පහ හරි. එහෙනම් එන්න ඕන මෙතන පහේ ඉලක්කම පළවෙනි රූපෙට. ඒක කාගේද හරි ගියේ බලමු අපි. ආව් අත උස්සන්න බලන්න ඒක හරි ගියපු යනුල්ෂ හරි නේ පුතේ. දිසරි. ආව් බලන්න. සකෝ හරි නේද පුතේ? සතිල් හරිද? හරි. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නේ එහෙනම් බලමු. ප්‍රශ්නාංක 3. මෙම රූපයේ දක්වා ඇත්තේ විවිධ හැඩවලින් යුත් ඝන වස්තු පෙළක් එක මත එක තබා ඉහළින් බැලූ විට දිස්වන අයුරුය. ඒ අනුව මෙම රූපය දර්ශනය වීම සඳහා පිළිවෙලින් තැබිය යුතු වස්තුන් අයත් පිළිතුර තෝරන්න. පුතේ ඝන වස්තු තුනක් ඔයාට පෙන්නනවා. ඝන වස්තු තුනක්. එතකොට මේ ඝන වස්තු තුනේ මුලින්ම තියලා තියෙනවා යම්කිසි ඝන වස්තුවක්. ඒකේ සැලැස්ම අපිට පෙන්눔 කරනවා. ඔය සැලැස්මනේ පෙන්වන්නේ. ඒ සැලැස්ම පෙන්වන්නේ උඩින් බලපුවාම පේන විදිය. එතකොට පළවෙනි රූපයේ සැලැස්ම පෙන්눔 කරනවා ඔයාට සාමාන්‍ය ඍජු කෝණාශ්‍රයක ස්වරූපයේ. අපි දෙවෙනි රූපෙට එද්දී දෙවෙනි රූපයේ සැලැස්ම පෙන්눔 කරනවා ඔයාට සමචතුරස්‍රයක ස්වරූපයේ. අපි තුන්වෙනි පිළිතුරට එද්දී ඒ රූපයේ සැලැස්ම ඔයාට පෙන්눔 කරනවා ත්‍රිකෝණයක ස්වරූපයේ. එහෙමනම් අපිට ඒ ඝන වස්තු පිහිටීම දැන් අපි හඳුනා ගනිමු. එහෙනම් දුවලා පුතාලා මේ වෙද්දින් දන්නවා ඍජු කෝණාශ්‍රාකාර මුහුණක් සහිත ඝන වස්තුව මොකද්ද? ඒක තමයි පතුලේ තියෙන්නේ. ඒක තමයි මුලින්ම තියෙන්නේ. මොකද්ද? ඔව්. ඒකට කියනවා ඝන කාබය කියලා. මොකද්ද කියන්නේ? ඝන කාබය කියලා කියනවා. ඊට පස්සේ දෙවනුව අපිට හම්බ වෙන්නේ සමචතුරස්‍රාකාර මුහුණක්. එහෙනම් සමචතුරස්‍රාකාර මුහුණු තියෙන්නේ
ගණකයට. මොකටද? ගණකයට තියෙන්නේ. එහෙනම් ගණකයෙන් අන්න සමචතුරස්‍රාකාර මුහුණු තියෙනවා. ඊළඟට තුන්වෙනියට ඉහළින් තියලා තියෙන්නේ අපිට පේනවා ත්‍රිකෝණාකාර මුහුණක්. එහෙනම් ත්‍රිකෝණාකාර මුහුණු සහිත ඝන වස්තුව මොකක්ද කියලා ඇහුවොත් දුවලා පුතාලා දන්නවා ඒ තමයි චතුස්තලය කියලා. එහෙමනම් දුවේ පුතේ මේ ඝන වස්තු අනුපිළිවෙල තුල අන්න පිළිතුරු අංක 1 මුලින්ම ඝන කාබය, දෙවනුව ඝනකය, තුන්වෙනුව චතුස්තලය පෙන්눔 කරනවා. හරි බලමු මේ පිළිතුර කාගේද හරි ගිහින් තියෙන්නේ කියලා. අත උස්සන්න බලන්න හරි ගියපු ළමයි ටික. බොහොම හොඳයි. බොහොම හොඳයි. හොඳයි පුතේ ඈ. ගොඩක් හොඳයි. ඔය යශෝදා හරි නේද? හරි. රසූල් හරි නේද පුතා? හරි. අපි යන් ඉස්සරහට එහෙනම්. හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නේ බලන්න. මේ බලන්න ඊළඟට මොකද්ද තියෙන්නේ කියලා. සංඛ්‍යා රටාව දෙස බලා නිවැරදි පිළිතුරු තෝරන්න. පුතේ සංඛ්‍යා රටා දීලා තියෙනවා ඔයාට. ඒ රටාව දෙස බලා නිවැරදි පිළිතුරු ඔයා තෝරන්න තියෙන්නේ. එතකොට මේක ටිකක් වෙනස් විදිහේ රටාවක්. අපිට සාමාන්‍ය වැඩිපුර ඇස නොගැටෙන රටාවක්. එහෙනම් දුවේ පුතේ මෙවැනි රටාවක් විභාගය තුල එන්නට පුළුවන්. ඒ නිසා ඔයාට පූර්ව සූදානමක් අවශ්‍ය නිසා ඔන්න මම එවැනි රටාවක් ඔයාට ඉදිරිපත් කෙරුවා. මොකද අපි දන්නවා සාමාන්‍යයෙන් එන රටා කොහොමද කියලා. එතකොට මේ වගේ ඒ රටාව බිඳලා වෙන ප්‍රශ්න දෙන්නට පුළුවන්. හරි. එහෙමනම් මේක බලන්නකො කොහොමද මේක වෙලා තියෙන්නේ? 5යි තිටයි 2 සමානයි 37 වෙලා. කොහොමද සමානයි 37 උනේ? 5න් 2ක් අඩු වෙන තැන දුවේ පුතේ පිළිතුර 3යි. 5න් 2ක් අඩු වෙන තැන පිළිතුර 3යි. ඒ වගේම 5යි 2යි එකතු වෙන තැන පිළිතුර 7යි. අන්න රටාව. එහෙමනම් 8න් 3ක් අඩු වෙන තැන පිළිතුර 5යි. එහෙනම් 8යි 3යි එකතු වෙන තැන පිළිතුර 11යි. අන්න පුතේ අපේ අවසාන පිළිතුර 511 කියන එක අපිට ඔන්න ලැබිලා. අපි ඊළඟ එකත් බලමු චුට්ටක්. 9න් 8ක් අඩු වෙන තැන පිළිතුර 1යි. 9යි 8යි එකතු වෙන තැන පිළිතුර 17යි. අන්න රටාව හරි. එහෙනම් මගේ පුතාලා දැන් මෙතෙන්ට සම්බන්ධ වෙන්න මෙන්න මේකට. 10යි 4යි එකතු වෙන තැන පිළිතුර 14යි. එහෙනම් මුලින්ම වෙන්න ඕනේ 14 නෙමෙයිනේ. 10න් 4ක් අඩු වෙන්න ඕනේ නේද? කීයද පුතේ 10න් 4ක් අඩු වුණාම? ඔව් 6යි. එහෙනම් 10න් 4ක් අඩු වෙන තැන 6 හැදෙනවා. 10යි 4යි එකතු වෙන තැන 14 හැදෙනවා. ඒ කියන්නේ පිළිතුරු අංක 2 ඔන්න තියෙනවා. කාගේද බලමු හරි ගියේ. පිළිතුරු අංක 2 අත උස්සන්න හරි ගියපු ළමයි. හොඳයි යකෙන් හරි නේද? වෙතුම් හරි පුතේ හොඳයි ඈ. හරි රසූල හරිනේ. අපි යන් ඉස්සරහට එනවා. හොඳයි. සමනලි බලන්න ඊළඟ එකට යන් අපි. මෙන්න බලන්න. හරි. අනුහස්ගේ දැන් වයස ඔහුගේ පියාගේ වයසින් 4න් එකක්ලු. තවත් අවුරුදු 4කින් පියාගේ වයස 64යිලු. එවිට අනුහස්ගේ වයස අවුරුදු කීයද? ඒ කියන්නේ පුතේ තාත්තට 64 වන අවස්ථාවේදී මෙයාගේ වයස අනුහස්ගේ වයස කීයද කියලායි අපෙන් විමසන්නේ. හරි අපි බලමු. ඉස්සෙල්ලා දුවේ පුතේ ඕනෑම ගැටලුවක මෙහෙම පුද්ගල චරිත කිහිපයක් හෝ යම් කිසි නාමයක් ඇතුලේ තියෙනවා නම් අපි ඒවා ඉස්සෙල්ලා එළියට ගන්න ඕනේ. එළියට ගන්න ඕනේ. එහෙනම් මේක ඇතුලේ දුවේ පුතේ ඉන්නවා අනුහස් සහ එයාගේ පියා. ඒ වගේම මේ ගානේ තව කතා කරනවා දැන් වයස සම්බන්ධයෙන් සහ අවුරුදු 4කින් අවුරුදු 4කින් වයස ගැන කතා කරනවා. එහෙනම් අපි දැන් ගානේ තියෙන තොරතුරු අපේ මේ අච්චුවට දාගෙන ඉමු. අපේ මේ අච්චුවට ගානේ තියෙන තොරතුරු ටික දාගෙන ඉමු. මොනවද? අනුහස්ගේ දැන් වයස ඔහුගේ පියාගේ වයසින් 4න් එකක්ලු. ඔන්න පුතේ. ඒක දැන් සිද්ධ වෙන දෙයක්. තාම අපිට ගානට රින් ගන්න බෑ. අපි රින් ගන්න පාරක් හොයාගමු. තව යංගු ටිකක් ඉස්සරහට.
තව අවුරුදු 4කින් පියාගේ වයස අවුරුදු 64ක් වෙනවා. ඒක වෙන්නේ පුතේ තව අවුරුදු 4කින් තමයි තාත්තගේ වයස අවුරුදු 64ක් වෙන්නේ. ඔන්න පුතේ ගාන්ට රින් ගන්න තැනක් අපිට පෑදුනා. අපි දැන් ඕක ඔතනින් තමයි ගාන්ට රින්ග ගන්න. දැන් ඔතනින් රින්ගලා යන් ඉස්සරහට. ඔන්න අවුරුදු 4ක් ගිය තැන තාත්තට වයස අවුරුදු 64යි. මගේ පුතාලා කියන්න බලන්න එහෙනම් දැන් තාත්තගේ වයස කීයද? ඔව් මේ අවුරුදු 4ක් ගිය තැන තමයි තාත්තට 64 උනේ. එහෙනම් පුතේ තාත්තගේ දැන් වයස හොයන්න අපි මොකද කරන්න ඕන? ඔව් තාත්තගේ දැන් වයස හොයන්න ඔන්න ඔය 64න් අපි 4ක් අඩු කරනවා. එහෙනම් දුවේ පුතේ 64න් 4ක් අඩු වෙන තැන ඔන්න තාත්තගේ දැන් වයස අපිට එනවා අවුරුදු 60යි කියලා. තාත්තගේ දැන් වයස එනවා අවුරුදු 60යි කියලා. එතකොට ඒ 60 වෙන අවස්ථාවේ ඔන්න දැන් තාත්තට 60යි. මම ආපහු ප්‍රශ්නෙට පොඩ්ඩක් ගිහිල්ලා එනවා. බලා ගන්න පුතේ. අනුහස්ගේ දැන් වයස ඔහුගේ පියාගේ වයසෙන් 4න් එකක්. එහෙනම් මේ දැන් තත්ත්වය පුතේ කියනවා. අනුහස්ගේ දැන් වයස කියන එක හැදිලා තියෙන්නේ පියාගේ වයසේ 4න් පංගුව. එහෙනම් පුතේ 64න් පංගුව කීයද කියන එක අපි දැන් හොයාගන්න වෙනවා. එහෙනම් 64න් පංගුව හොයන්න ඔයා මොකද කරන්න ඕන? 60 බෙදන්න 4ට. 4න් පංගුවක් නියහන්නේ. එහෙනම් 4ට බෙදන්න. පුතේ 62ට බෙදුවොත් නම් 30යි. ඒක නැවත දෙකට බෙදුවොත් අපිට 4න් පංගුව ගන්න පුළුවන්. 30 නැවත දෙකට බෙදුවා කියන්නේ 15යි. ඒ කියන්නේ 64න් පංගුව 15යි. එහෙනම් ඔන්න අනුහස්ගේ දැන් වයස පුතේ 15යි. මම ආපහු ඔයාව ගාන්ට එක් කරගෙන යනවා. අනුහස්ගේ දැන් වයස ඔහුගේ පියාගේ වයසෙන් 4න් එකක්. තව අවුරුදු 4කින් පියාගේ වයස අවුරුදු 64යි. එවිට අනුහස්ගේ වයස. එහෙනම් පියාට 64 වෙන තැන අනුහස්ගේ වයස අහන්නේ. දැන් පුතේ අනුහස්ගේ වයස දැන් වයස අවුරුදු 15යි. එහෙනම් තව අවුරුදු 4ක් ගිය තැනයි පිළිතුර අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් තව අවුරුදු 4ක් ගිය තැන අනුහස්ගේ වයස අවුරුදු 19ක් වෙනවා. අවුරුදු 19ක් වෙනවා. කාගේද ඒ ගාන හරි ගියේ? ඔන්න පුංචි අච්චුවකට දාලා ගාන විසඳන්න තිබ්බේ. තුමින්දි හරි නේද? බොහොම හොඳයි. හරි පුතේ බොහොම හොඳයි. විනෝදි හරි නේද ගාන? හරි. හරි. තෙනුලි හරි නේ පුතේ? හරි. යන් අපි ඉස්සරහට. හොඳයි. මෙන්න තවත් තොරතුරු ටිකක් තියෙනවා පුතේ. මෙන්න මේකත් මතක තියාගන්න. අපිට දැන් නිර්දේශිත ප්‍රස්තාව පිළිලු තියෙනවනේ පුතේ දුවේ. නිර්දේශිත ප්‍රස්තාව පිළිලු ටිකක් අපිට තියෙනවා. එතකොට අපි ඍජුව ප්‍රශ්න කරද්දී අපෙන් මේ ප්‍රශ්න කරන්නේ ඔය ප්‍රස්තාව පිළිලු සම්බන්ධයෙන්. ඒ කියන්නේ අපිට දීලා තියෙන ප්‍රස්තාව පිළිලු සම්බන්ධයෙන් පමණයි ඍජුව ප්‍රශ්න කරන්නේ. විශේෂයෙන් දුවේ පුතේ එහෙම ඍජුව ප්‍රශ්න කිරීමේ හැකියාව තියෙන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේට. එතකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔයාට ප්‍රස්තාව පිළිලක් දීලා තේරුම විමසන්න පුළුවන්. ඒක පිටින් දෙන්නේ නැහැ. ඒක විෂය නිර්දේශයේ අපිට අදාළ අපිට තියෙන ප්‍රස්තාව පිළිලු කොටසෙන් විතරයි දෙන්නේ. ඊට පස්සේ අපිට තේරුමක් දීලා ප්‍රස්තාව පිළිලක් ගොඩනගන්න දුන්නා ඒ විෂය නිර්දේශ කොටසින් විතරයි දෙන්නේ. ඒ වගේම ප්‍රස්තාව පිළිලක අඩුවක් පුරවන්න දුන්නත් අර විෂය නිර්දේශයේ තියෙන ප්‍රස්තාව පිළිලු 15 යොදාගෙන විතරයි දෙන්නේ. ඒක පිටින් දෙන්නේ නැහැ. ඒක දෙක පත්‍රේ. නමුත් දුවේ පුතේ මේ කතා කරන්නේ මොකද්ද? මේ මම ඔයත් එක්ක කතා කරන්නේ එක පත්‍රේ. එක පත්‍රයේ දුවේ පුතේ අපිට සාමාන්‍ය භාෂා විවාහාරය තුල පවතින අපිට නිතර ඇස ගැටෙන්න තියෙන ප්‍රස්තාව පිරුළු යොදාගෙන ඔයාට ප්‍රශ්න නිර්මාණය කරන්න පුළුවන්. ඒක මතක තියාගන්න ඕන. එතකොට අතන අපිට සීමාව තියෙනවා දී ඇති ප්‍රස්තාව පිරුළු වලින් පමණක් පාඩම් කරොත් ප්‍රමාණවත් කියන එක. ඒක ගොඩක් දුරට අදාළ වෙන්නේ දුවේ පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට. පළවෙනි ප්‍රශ්න පත්‍රයට යද්දී ඔයාගේ විභව්‍යතාමානයි පිරික්සන්නේ. විභව්‍යතාමාන 14කින් පළවෙනි ප්‍රශ්න පත්‍රය හදන්නේ. ඔව් විභව්‍යතාමාන 14කින්. ඒ විභව්‍යතාමාන 14 ඇතුලේ පුතාලගේ තර්කණය බුද්ධිය පොඩ්ඩක් කලම්බවනවා. කලම්බවලා මේ ප්‍රශ්න විමසන්නේ. එතකොට Tamanට පුළුවන් වෙන්න ඕනේ යම්කිසි අදහසක් තෝරලා බේරලා ගන්න.
ඊට යෝග්‍යතම ප්‍රස්තාව පිරුලක් තෝරගන්න. එතකොට දුවේ පුතේ එතන බාහිර තොරතුරුත් අන්තර්ගත කරන්න පුළුවන් පළවෙනි ප්‍රශ්න පත්‍රයේට. ඔන්නෝක හොඳට මතක තියාගන්න මම කියපු දේ. ඒ නිසා ප්‍රස්තාව පිරුළු උනත් කියවද්දින් දුවලා පුතාලා භාෂා විවාහාරයේ තියෙන ප්‍රස්තාව පිරුළු අපි යොදා ගන්න ඕනේ අපේ මේ වචන පාවිච්චි කරද්දී. එතකොට ඒවල අර්ථය මොකක්ද කියන එක පුතාලා දැනගන්න. ඒක වැදගත් වෙනවා. හරි අපි බලමුකෝ චුට්ටක්. මෙන්න මෙහෙම කියනවා. ඔව්. අංක 6-7 ප්‍රශ්න සඳහා එක් සිදුවීමට අදාළ පිළිතුර තෝරන්න කියලා කියනවා. බලන්න පුතේ. හිමාශ හා මශීෂ ගජමිතුරෝ වෙති. හිමාශ නිතරම මශීෂගෙන් උදව් උපකාර ලබා ගනි. පුතේ ගජමිතුරෝ කියන්නේ ඒ දෙන්න හොඳ යාළුවෝ. හිමාශයි මශීෂයි කියන්නේ හොඳ යාළුවෝ. එතකොට හිමාශ නිතරම මශීෂගෙන් උදව් උපකාර ගන්නවා. හිමාශට පුරුද්දක් තියෙනවා නිතරම එයා මශීෂගෙන් උදව් උපකාර ලබා ගන්නවා. ඔහු නොමැති විට ඔහුගේ යම් යම් දේවල් සොරකම් කර ගැනීමටද හිමාශ පුරුදුව සිටිනවා. එතකොට එයා නැති වෙලාවට එයාගේ උදව් උපකාර ගන්නවා විතරක් නෙමෙයි දුවේ පුතේ. එයාගේ යම් යම් දේවල් සොරකම් කිරීමටත් හිමාශ ඔන්න යොමු වෙලා ඉන්නවා. හිමාශගේ මෙම ක්‍රියාව. එහෙනම් හිමාශ කියන චරිතයේ මෙම ක්‍රියාව මොකක්ද? එතකොට මෙතන අපි නම් දාලා තියෙන සාමාන්‍ය නම් භාෂා විවහාරයේ පවතින. නමුත් මේක කියන අදහසයි දුවල පුතාලා තේරුම් ගත යුත්තේ. කෙනෙකුගෙන් අපි උදව් උපකාර ලබාගෙන ඒ පුද්ගලයාටම අපි හතුරුකම් කරනවා නම් ඒකට ගැළපෙන භාෂාවේ තියෙන යෙදුම මොකක්ද? ඔව් රයිගමයයි ගම්පලයයි වගේ. පුතාලා රයිගමයයි ගම්පලයයි වගේ කියන එක අපේ විෂය නිර්දේශය තුල අපි කතා කරනවා. රයිගමයයි ගම්පලයයි කියලා කියන්නේ ගැළපෙන අදහස් සහ ගතිගුණ තිබීමනේ. ගැළපෙන අදහස් සහ ගතිගුණ තිබීම. රයිගමයයි ගම්පලයයි වගේ. ආඩි 7 දෙනාගේ කැඳහැලිය වගේ කියන එකත් පුතාලා දුවලා දන්නවා. ඔව් ඒකෙන් කෙනෙකු රවට්ටන්න කරන ක්‍රියාවෙන් තමන්ම රැවටීමට ලක් වෙන එකනේ. ආඩි 7 දෙනාගේ කැඳහැලිය වගේ. ඒ කියන්නේ කෙනෙක් රවට්ටන්න දරන උත්සාහයෙන් තමන්ම රැවටෙනවා කියන එකයි ඒකෙන් අදහස් කරන්නේ. එතකොට පුතේ මේ මොකද්ද මේ අඟේ ඉඳන් කන කනවා වගේ කියන්නේ? අන්න ඒක අපිට ටිකක් නොහුරු ගතියක් තියෙනවා. එතකොට අඟේ ඉඳලා කන කනවා. අඟේ ඉන්නවා කියන්නේ බොහොම කිට්ටුව ඉන්නවා කියන එක. අඟේ ඉන්නවා කියන්නේ බොහොම ළඟින් ඉන්නවා කියන එක. අඟේ ඉඳගෙන කන කනවා කියන්නේ ළඟින් ඉඳලා හතුරුකමක් කරනවා කියන එක. ළඟින් ඉඳලා හතුරුකමක් කරනවා කියන එක. එහෙනම් අන්න පැහැදිලි. මොකද්ද? තා කෙනෙකුගෙන් උදව් උපකාර ලබාගෙන එයාටම හතුරුකම් කරනවා නම් ඒකෙන් අදහස් කරන්නේ මොකක් කියලාද? අඟේ ඉඳන් කන කනවා වගේ කියලා. මොකක්ද ඒකට කියන්නේ? අඟේ ඉඳන් කන කනවා වගේ. කෝ බලමු ඒක කාගේද හරි ගියේ. අඟේ ඉඳන් කන කනවා වගේ. බොහොම හොඳයි. ඔන්න අපේ දුවලා පුතාලා ඒවා හරි ගිහිල්ලා තියෙනවා. හරි. හොඳයි පුතේ අන්න එහෙම අවබෝධයෙන් කරගන්න ඕනේ හිමාශි. බලන්න තිනේෂා. හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟ එක. හොඳයි දුවේ පුතේ. මම දුවලා පුතාලාට නැවත මතක් කරලා ඉන්නවා තවත් කට්ටිය සම්බන්ධ වෙන ගමන් ඉන්නවා. අපි මේ ප්‍රශ්න පත්‍රයට අදාළ වීඩියෝ පස්පියුම් YouTube channel එක හරහා ඔයාලට නැරඹීමේ හැකියාවක් තියෙනවා සහ අපේ 5 ශ්‍රේණිය 4 ශ්‍රේණිය ඔන්ලයින් පන්ති සම්බන්ධ පසුගිය පාඩම් පස්පියුම් YouTube channel එක search කරලා ඒ හරහා ඔයාලට දැක බලා ගන්න පුළුවන්. නැත්නම් කෙලින්ම ලහිරු කොළඹගේ මගේ නමින් search කරන්න. එතකොටත් ඔයාලට පස්පියුම් channel එක වෙනම පෙන්නනවා. මොකද මයි නමින් search කරපුවාම නැනමිහිර program එකට අදාළ videos ගොඩක් පෙන්නයි. ඒ ඉහලින් පස්පියුම් කියන YouTube channel එක මගේ channel එක. ඒ channel එක පෙන්නනවා. එතකොට ඔයාට එතෙන්ට ගිහිල්ලා ඒ අදාළ වීඩියෝ නරඹන්න subscribe කරන්න ඒ දේවල් කරන්නත් අවස්ථාව තියෙනවා. ඒකත් මම දුවලා පුතාලට මතක් කරනවා. ඒ වගේම මේට අදාළ පිළිතුරු පත්‍ර ඔයාලට નિયમિત WhatsApp group එකට පන්ති ඉවර වෙච්ච මේ සම්මන්ත්‍රණය ඉවර වෙච්ච ගමන් මුදා හරිනවා. එතනදී තව දුරටත් ඔයාට පිළිතුරු නිවැරදිද කියන එක බලා ගන්න පුළුවන්. මොකද ගොඩාක් දුවලා පුතාලා සම්බන්ධ වෙන බොහෝම දුර බැහැරින් සහ අපහසුතාව විඳින්මින්. එතකොට එයාලට යම් යම් සම්බන්ධතා දෝෂ මතුවෙන්නට පුළුවන්. ඒවා निराකරණය කරගන්න සහ එයාලට මගේ හැරෙන කොටස් නැවත ආවරණය කරගන්න අවස්ථාවක් විදිහට ඒ අවස්ථාව දෙන්න අපි තීරණය කරලා තියෙනවා. සහ කොහොමත් අපි අපේ ඔන්ලයින් පන්තිය තුල ඒ අවස්ථාව දුවලා පුතාලට දීලා තියෙනවා.
ඒ නිසා අලුතෙන් සම්බන්ධ වන අයට ඔන්න ඒ අවස්ථාව තියෙනවා කියන එකත් මම නැවත මතක් කරලා සිටිනවා. හරි. අපි යම් පුතේ දුවේ එහෙනම් ඊළඟ කොටසට. එක්තරා පඬිතුමෙක් ගඟකින් එතර වීමට පැමිණ පාලම හරහා නොගොස් සැඩපාර දරුණුව තිබියදී ඔරුවෙන් එතර වීමට ගොස් ඔරුව පෙරලී මිය ගියේය. ඔහුගේ මෙම ක්‍රියාව මතකයිද පඬිතුමා හා තොටියා? අන්නේ කතන්දරෙත් එක්ක සහසම්බන්ධ වෙච්ච කොටසක් අරන් තියෙන පුතේ. ඔන්න ඒ වගේ අවස්ථා අපිට ඉදිරිපත් වෙනවා ප්‍රශ්න පත්‍රවලදී. බලන්න එක්තරා පඬිතුමේ පඬිතේ ගඟකින් එතර වීමට පැමිණ. ගඟෙන් එතර වෙන්න ඇවිල්ලා එයාට පාලමක් තියනවලු ඔන්න ගඟෙන් එතර වෙන්න. නමුත් ඒ කතාවේ නම් පාලම නැහැ. එතකොට පාලම හරහා නොගොස් සැඩපහර දරුණුව තිබියදී ඔරුවෙන් එතර වීමට ගොස් ඔරුව පෙරලිලා මැරුණා. දැන් සැඩපහර දරුණු වෙන වෙලාවට ඔරු පදින්න යන්නේ නැහැ නිදුවේ පුතේ. ඔරු පදින්න ගියොත් මොකද වෙන්නේ? එක්ක ඔරු පෙරලෙනවා, ගහගෙන යනවා, අනතුරක් වෙන්න පුළුවන්. ඉතින් මේ පඬිතුමාට තුනේ ඒ අකරතැබ්බය. ඒ වගේ එයාට පහසුවෙන් පාලම හරහා ඒගොඩ වෙන්න තිබ්බා. හරි. එතකොට මේ ක්‍රියාව මෙයාගේ මේ අනුවන ක්‍රියාවක් නෙමෙයි මෙයා කරේ මේ. අනුවන ක්‍රියාවක් කරේ. මොකද්ද? එහෙනම් වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා වගේ. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා වගේ. ඒ කියන්නේ යම් හොඳ දෙයක් කරන්න ගිහිල්ලා අන්තිමේ Tamanටම නරක නාම එනවනේ. වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටුණා වගේ. කැකිල්ලේ නඩු තීන්දුව වගේ. කැකිල්ලේ නඩු තීන්දුව වගේ. ඒ කියන්නේ මොකද්ද? දුර දිග නොබලා තීන්දුව తీරන ගන්නවා කියන එකට. දුර දිග නොබලා තීන්දුව తీරන ගන්නවා. හරි. ඊට පස්සේ අඬුව තිබියදී අත පුලුස්සා ගත්තා වගේ. එහෙනම් මොකද්ද පුතේ? අඬුව තියෙද්දින් අත පුලුස්සා ගන්න උවමනාවක් නැහැනේ. එහෙනම් අපිට අඬුව පාවිච්චි කරන්න පුළුවන්. අපේ අත පිලිස්සෙන් නැතුව තියාගන්න අපිට අඬුව පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අඬුව තියෙනවා. නමුත් අත පුච්චා ගන්නවා වෙන වැඩක් කරන්න ගිහිල්ලා. එහෙනම් පුතේ අන්නේ ක්‍රියාවත් හරියට එන්නේ වගේ. මෙයාට පාලම තියෙනවා, පාලම හරහා ඒගොඩ වෙන්න තිබ්බා. නමුත් එයා පාලම හරහා ඒගොඩ වෙන්න යන්නේ නැහැ. අර සැඩපහරේ ඔරු පදින්න යනවා. අවසානයේ මරණයටපත් වෙනවා. අඬුව තිබෙද්දී අත පුලුස්සා ගත්තා වගේ. කෝ බලමු ඒක කාගේද හරි ගියේ. අත උස්සන්න බලන්න ඒක හරි ගියපු ළමයි. හොඳයි පුතේ මදුක හරිනේ පුතේ. රයිට් හොඳයි. හරි. සඳලි හරිනේ සඳලි. හොඳයි පුතේ හරි. බලමු. හරි. හරියත් පාත් දාන්න රුහිරු. හරියා. හොඳයි පුතා. අපි යන් ඉස්සරහට තව ටිකක්. මෙන්න බලන්න. පහත රූපයේ අඳුරු කර නොමැති කොටස භාගයක් ලෙස ලියන්න. පුතේ අඳුරු කර නොමැති කොටස. ඔයාට මෙන්න මෙහෙම හිස් රූපයක් දීලා තියෙන්නේ. එතකොට මගේ පුතාලා දැනගන්න ඕන මේ මුළු රූපෙම මේ අඳුරු කරපු කොටස් වගේ සමාන කොටස් වලට බෙදන්න. එහෙනම් අඳුරු කරපු කොටස් වගේ සමාන කොටස් වලට බෙදුවොත් දුවේ පුතේ මෙන්න මේ ආකාරයට ඔයාට පුළුවන් සමාන කොටස් 9කට බෙදා ගන්න මුළු රූපෙම. සමාන කොටස් 9කට බෙදා ගන්න පුළුවන් ඔන්න මුළු රූපෙම. එහෙනම් සමාන කොටස් 9කට මෙහිම බෙදාගත්තායින් පස්සේ එහෙනම් දැන් බලන්න ඔය කොටස් 9 පුතේ අඳුරු කරලා නැත්තේ මොනවද? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ඒ කියන්නේ 9න් 8ක් අඳුරු කර නොමැත. එහෙනම් අපෙන් අහන්නේ රූපයේ අඳුරු කර නොමැති කොටස භාගයක් ලෙස. එහෙනම් 9න් 8යි. දැන් පුතාලා සමහර අය ලියලා ඇති ප්‍රශ්නේ භාගෙට කියවලා 9න් 1යි කියලා. වැරදි. එතකොට ඔයා අඳුරු කළ කොටස බලලා තියෙන්නේ. ප්‍රශ්නේ කියවලා නැහැ. සමහර අය වෙන උත්තරයක් ලියලා ඇති. ඒ කියන්නේ මේ රූපේ සමානව බෙදා ගන්න බැරි වෙලා. පුතේ ඔයා බෙදාගෙන නැත්නම් අනිවාර්යෙන් අංක 1 මේක සමාන කොටස් වලට මුළු රූපෙම බෙදාගෙන ඉන්න. ඒක ඉස්සෙල්ලාම කළ යුතු දෙයක්. හරිද? බලමු අපි ඒක කී දෙනෙක් හරියට කරලාද කියලා. අත උස්සමු බලන්න හරියයි මේක. බොහොම හොඳයි. පහේ දුවලා පුතාලා අපේ චනුමිත හරිනේ චනුමිත. හරි. හොඳයි. අන්න අවබෝධයෙන් කරගෙන තියෙනවා. හොඳයි පුතේ හරි. රියොන් හරිනේ. හරි පුතා. ඉස්සරහට යන් අපි. හොඳයි. සනුති උත්තරේ හරි ගියාද පුතේ? හරිනේ. හොඳයි. අපි යන් ඉස්සරහට. හොඳයි. මෙන්න බලන්න. අංක 9 10 ප්‍රශ්නවල මුල් වචන දෙක අතර සම්බන්ධය අනුව ඊළඟ වචනයට ගැලපෙන පිළිතුර තෝරා යටින් ඉරක් අඳින්න. චිත්‍ර ශිල්පියා
පින්සල. එතකොට චිත්‍ර ශිල්පියා තම සිතුවම්කරණය සඳහා පාවිච්චි කරන්නේ පුතේ උපකරණය පින්සල. එයා පින්සලෙන් වැඩ පෙන්නනවා. එහෙනම් ලේඛකයා කියන්නේ ලියන කෙනා. එයාට වැඩ පෙන්වන්න මොකක්ද එයා පාවිච්චි කරන උපකරණය? එහෙනම් ලේඛකයා පාවිච්චි කරනවා මොනවාද? පෑන. එයා පෑන අවිය කරගන්නවා. ඒකෙන් එයා වැඩ පෙන්නනවා. එහෙනම් චිත්‍ර ශිල්පියා පින්සල නම් ලේඛකයා පෑන. එහෙනම් පිළිතුරු අංක 3 තියෙනවා නම් අපි හරියක් දාගමු. පරීක්ෂණයක අවසාන ප්‍රතිඵලය අපි නිගමනය විදිහට ගන්නවා. පරීක්ෂණයකින් අපි පරීක්ෂණ අපි පරිසරයට කරන්නේ විවිධ පරීක්ෂණ. ජලය සම්බන්ධ පරීක්ෂණ වැඩිපුර කරනවා. එතකොට ඒ පරීක්ෂණ පවත්වද්දී පරීක්ෂණයක අවසානයේ අපි නිගමනයකට එනවා. මේක මෙහෙම වුණොත් අනිවාර්යෙන් මේක මෙහෙම වෙනවා. අපි නිගමනයකට එනවා. ජල රෝධයේ වේගයෙන් කැරගෙන්න නම් ජල පහරේ උස වැඩිවීම බලපානවා. අපි නිගමනයකට එනවා. හැඳි ගාන වැඩිවීම බලපානවා. අපි නිගමනයකට එනවා. බිත්තර ගෙඩියක් පාවෙන්න නම් ඒක ලුණු සාන්ද්‍රණය වැඩි වෙන්න ඕන. ලුණු සාන්ද්‍රණය වැඩි තැනයි බිත්තරයක් පාවෙන්නේ. අපි නිගමනයකට එනවා. එහෙනම් දුවේ පුතේ විභාගයකින් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? විභාගයකින් අවසානයේ මොකද්ද අපි බලාපොරොත්තු වෙන්නේ? විභාගයකින් එන ප්‍රතිඵලය තමයි දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙන්නේ. පරීක්ෂණයක නිගමනය වගේ විභාගයක ප්‍රතිඵලය අපි බලාපොරොත්තු වෙනවා. අන්න හරි පිළිතුරු අංක 2 අත උස්සන්න බලන්න මේ පිළිතුර හරි ළමයි. ඔව්. right බොහොම හොඳයි. හරි. ඊළඟ එක බලමු දුවේ පුතේ. හොඳයි. මා ළඟ ලේන්සු වර්ග කිහිපයක් ඇත. ඉන් දෙකක් හැර ඉතිරිය රතු පාටය. දෙකක් හැර ඉතිරිය කොළ පාටය. දෙකක් හැර ඉතිරිය නිල් පාටය. මා ළඟ ඇති මුළු ලේන්සු සංඛ්‍යාව කීයද? එහෙනම් දුවේ පුතේ මා ළඟ තියෙන මුළු ලේන්සු ප්‍රමාණය කීයද කියන එකයි ඔන්න විමසන්නේ. මේ වගේ ප්‍රශ්න එනවා දුවලා පුතාලට ගොඩාක් මට WhatsApp එකට මැසේජස් එනවා මේ වගේ ප්‍රශ්න මේ පොඩ්ඩක් කියලා දෙන්න කියලා. එහෙනම් මම මේක ප්‍රශ්න පත්‍රයට ඇතුළත් කරන්නත් එක හේතුවක් ඒක. මේ වගේ ප්‍රශ්නයක් ආපුහම පුතාලා පැහැදිලිව ක්‍රමයේ දන්නේ නැහැ මේ ගැටලුව විසඳගන්න. හරි. දුවේ පුතේ මම මේකට පැහැදිලිව ක්‍රමයේ කියලා දෙන්නම්. මේක හරියට ඔලුවට දාගන්න. එතකොට මේවා වැඩි ලොකු ප්‍රශ්න නෙවෙයි. හරි. ශිෂ්‍යත්ව ගැටලු හරි පහසුයි. ඔයාලට ලේසි ක්‍රම තියෙනවා. මේ වෙද්දෙනුත් අපේ දුවලා පුතාලා දන්නවා මම ඔයාලට කරන පහ ශ්‍රේණිය ඔන්ලයින් පන්තිය තුලත් ඔයාලගේ දවසේ ගැටලුව යටතේ මේ වගේ ගැටලුවක් විස්තර කරනවා ආකාර 6කට. එතකොට ඒ තුල ඒ ගැටලුව සම්පූර්ණයෙන් තහවුරු වෙලා ඉවරයි. හරි. ඉතින් ඒ විදිහට අපි මේ වෙද්දින් ගැටලු රාශියක් කතා කරලා තියෙනවා. ඉතින් ඒ රටාවට ගොනු වෙන්න පුළුවන් ඔන්න තවත් ගැටලු රටාවක් තමයි මේ කතා කරන්න යන්නේ. මා ළඟ ලේන්සු වර්ග කිහිපයක් තියෙනවා. ඉන් දෙකක් හැර ඉතිරිය රතු පාටය. දෙකක් හැර ඉතිරිය කොළ පාටය. දෙකක් හැර ඉතිරිය නිල් පාටය. පුතේ දෙකක් හැර කී වතාවක් යෙදিলা තියෙනවද බලන්න. 3 වතාවක් තියෙනවා. දෙකක් හැර ඉතිරිය දෙකක් හැර ඉතිරිය දෙකක් හැර ඉතිරිය. දැන් පුතේ දෙකේ ඒවා තුනක් ගැන උතන කතා කරනවානේ. ඔයා ඔය දෙකේ ඒවා තුන ඉස්සෙල්ලා එකතු කරගන්න. කීයද දෙකේ ඒවා තුනම එකතු කරගත්තාම? ඔව් 6යි. දෙකේ ඒවා තුනම එකතු කරගත්තාම 6යි. දැන් මගේ පුතාලා මොකද කරන්නේ? ඔන්න ඔය දෙකේ ඒවා 3යි. ඒ කියන්නේ වාර 3කදීනේ ඔය යෙදිලා තියෙන්නේ. ඒ යෙදිලා තියෙන වාර ගානට වඩා එකක් අඩු සංඛ්‍යාවෙන් ඕක බෙදන්න. ඒ කියන්නේ පුතේ යෙදිලා තියෙන වාර ගාන 3යි. එහෙනම් ඒකෙන් වාර ගානට වඩා එකක් අඩු සංඛ්‍යාවෙන් ඕක බෙදන්න. හැම වෙලේම එහෙම කරන්න. ඒක අපිට දෙන්න පුළුවන් ඒ ආකාරය ගත්තාම මේ යෙදිලා තියෙන වාර ගානට වඩා එකක් අඩු සංඛ්‍යාවෙන් ඔයා ඕක බෙදන්න. තේරුණාද කියන එක? එහෙනම් මගේ පුතාලා මෙතන දෙක තුන් වතාවක් යෙදිලා තියෙනවා. එහෙනම් වාර ගානට වඩා එකක් අඩු සංඛ්‍යාව තමයි 2. එහෙනම් පුතේ 6 බෙදන්න ඔයා 2කින්. ඒ කියන්නේ දුවේ පුතේ මෙතන තිබිලා තියෙන මුළු ලේන්සු ගාන 3යි. එහෙනම් ලේන්සු 3ක් ගැන තමයි මෙතන කතා කරන්නේ. ඒ ලේන්සු 3 ගත්තාම දෙකක් හැර ඉතිරිය රතු පාටයි. දෙකක් හැර ඉතිරිය කොළ පාටයි. දෙකක් හැර ඉතිරිය නිල් පාටයි.
අන්න ඒ ලේන්සු තුන ගැන තමයි ඔතන කතා කරලා තියෙන්නේ. එහෙනම් මගේ පුතාලට පුංචි ගාන. මම මේක දෙන්න නිකන් හිතෙන් හදන්න බලන්න. මංගාව පෑන් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. හිතෙන් හදමු ඈ. ලියන්න නැතුව හිතෙන් හදමු. හරිද? ලෑස්තිද කට්ටිය? ලෑස්තිද? හිතෙන් හදමු. හරි. මා ළඟ පෑන් යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. ඒකෙන් 4ක් හැර ඉතිරිය කළු පාටයි. 4ක් හැර ඉතිරිය රතු පාටයි. 4ක් හැර ඉතිරිය නිල් පාටයි. මංගාව පෑන් කීයක් තියෙනවද? 4ක් හැර ඉතිරිය කළුයි, 4ක් හැර ඉතිරිය රතුයි, 4ක් හැර ඉතිරිය නිල්. පෑන් කීයක් විතර මගේ ළඟ තියෙනවද? ඔන්න වැඩකාරයෙක් නම් දෙන්න පුළුවන් උත්තරයක්. ඔයා පුතේ කොලේ ලියන්න, කොලේ ලියලා කැමරාවට ලං කරා. පිළිතුර. කොලේ ලියලා කැමරාවට ලං කරා. බලමු අපි කී දෙනෙක් උත්තරේ සපයයිද කියලා. 4ක් හැර ඉතිරිය කළුයි, 4ක් හැර ඉතිරිය රතුයි, 4ක් හැර ඉතිරිය නිල්. දැන් මම පෑන් කීයක් ගැනද මේ කතා කරන්නේ? ඔව් ඔන්න පුතාලා දැන් ක්‍රමයේ ඔලුවට ගත්තා නම් පුළුවන්. ඔව් පුතේ අන්න රයිට්. ඔය පෙන්වන්නේ උත්තරේ හදාගෙන අපේ කට්ටිය. ෂෝ බොහොම හොඳයි. මේ ඉන්නේ හරි පුතේ. අරුණි තව චුට්ටක් ලං කරා නම් පේනවා. හරි පුතාලා බොහොම හොඳයි, බොහොම හොඳයි. හරි පුතේ හරි. එහෙනම් මෙහෙමයි හදන්නේ. දැන් මම ඔතන 4 3 වතාවක් කිව්වනේ පුතේ. එහෙනම් 4 ඒවා 3ක් එකතු කරන්නකෝ. 4 ඒවා 3ක් එකතු කරපුවාම කීයද? ඔව් 4 ඒවා 3ක් එකතු කරපුවාම 12යි. 4 වරක් 3 12යි. 4 ඒවා 3ක් එකතු කරපුවාම ඔන්න 12යි. එතකොට 4 3 වතාවක් යෙදিলা තිබ්බනේ. එහෙනම් යෙදුණු වාර ගානට වඩා එකක් අඩු සංඛ්‍යාවෙන් බෙදන්න. එහෙනම් 3ක් යෙදিলা තිබ්බනම් 3න් එකක් අඩු සංඛ්‍යාව 2. එහෙනම් 12 පුතාලා දෙකෙන් බෙදන්න. 12 දෙකෙන් බෙදුවාම කීයද උත්තරේ? 6යි. මම කතා කරලා තියෙන්නේ 6ක් ගැන. අන්න රටාව. එහෙනම් ඔය රටාවට දුවලා පුතාලාට මේ ගැටලුව විසඳන්න පුළුවන්. අමාරු නෑ. ශිෂ්‍යත්ව ගැටලුව හරි සරලයි, ලේසි. පුංචි ක්‍රම ටිකක් තියෙන්නේ. අල්ලගන්න ඒ ක්‍රම ටික. එතකොට ගැටලුවක් වෙන්නේ නෑ දුවේ පුතේ. කවියක් තියෙනවනේ. අංක 12 13 ප්‍රශ්න සඳහා උත්තර ලියන්න තියෙන්නේ කවිය ඇසුරේ. අපි බලමු කවිය. හනික වරෙල්ලා පේලි සැදෙල්ලා බැස යන හිරු දෙස බලන්නගෝ. වැඩ නිම කරලා ගොඩට වරෙල්ලා ඉන පොට හවඩිය ගනින්නගෝ. හනික වරෙල්ලා, හනික ඉක්මනට එන්න, පේලි සැදෙල්ලා පේලි හැදෙන්න බැස යන හිරු දෙස බලන්නගෝ. අර ඉල බැහැගෙන යනවා බලපල්ලා නංගියේ. එහෙමයි කියන්නේ. එහෙනම් ඉර බැහැගෙන යන වෙලාවක් හැන්දෑ යාමයක් වැඩ ඉවර කරලා ගොඩ වෙන්න කියලායි මේ කියන්නේ. වැඩ නිම කරලා ගොඩට වරෙල්ලා. ওই වැඩේ නවත්තලා ගොඩට එන්න. ඉන පොට අවඩිය ගනින්නගෝ. ඉනට බඳින අවඩිය ඒක ගනින්නගෝ. එහෙනම් බලන්න දුවේ පුතේ. මෙම කවිය ඇසිය හැක්කේ කවර ස්ථානයකද? සාමාන්‍යයෙන් කාන්තාව තමා මේ කාර්යයේ නිරත වෙලා තියෙන්නේ කවිය දිහා බලපුවාම. එහෙනම් බලන්න දීවරවාඩියක දීවර රස්සාවේ කාන්තාව යෙදෙනවා. හැබැයි වැඩිතරයක් පිරිමි ඉන්නේ පුතේ. එතකොට මේක එතෙන්ට ගැලපෙන්නේ නැහැ. හරිද? ඊට පස්සේ පතලක ගොඩක් වැඩ කරන්නේ පිරිමි අය. පතල් වල වැඩ කරන්නේ පිරිමි අය. එහෙනම් කෙතක පුළුවන් ගැහැණු පිරිමි වෙනසක් නැහැ. ඒවට කෙලින්ම කට්ටියම සම්බන්ධ වෙනවා. එහෙනම් අපි මේ ස්ථානේ කෙතක් කියන එක ඔන්න අපිට පිළිතුරු වල බාර ගන්න පුළුවන්. බලන්න පුතාලගේ හරි අය. හරි. හොඳයි. හරියක් දාගන්න. මෙම වැඩ කරන පිරිසේ අනිවාර්යෙන්ම සිටිය යුත්තේ. කවුද පුතේ? මේ වැඩ කරන පිරිසේ අනිවාර්යෙන්ම ඉන්න ඕන කවුද? ඔව් අනිවාර්යෙන්ම සිටිය යුත්තේ වැඩ කරන පිරිසේ. පිරිමින්ය, ළමුන්ය, කාන්තාවන්ය. කවුද අනිවාර්යෙන්ම ඉන්න ඕන මෙතන? ඔව් ඒක කවියෙන් තේරෙනවානේ. ඒක කවිය දිහා බලපුවාම පේනවා. පුතාලා ඇඟිලි වලින් පෙන්වන්න මට උත්තරේ බලන්න. ඇඟිලි වලින් පෙන්වන්න ඔයාගේ උත්තරේ. අන්න රයිට් බොහොම හොඳයි. ඔය තියෙන්නේ ඒක කෙලින්ම කියනවා පුතේ. හරියක් දාගන්න. ඔයාගේ උත්තරේ හරි.
මෙතන බැස යන ඉරු දෙස බලන්නකෝ. නංගිලාට කතා කරන්නේ. එහෙනම් අනිවාර්යෙන් පිරිමි නෙවෙයි. පිරිමි ගැන සඳහනක් නැහැ උතන. ළමුන් නෙමෙයි. ළමුන් ගැන සඳහනක් නැහැ උතන. එහෙනම් පුතේ නගෝ කියලා ආමන්ත්‍රණය කරන්නේ කාන්තාවන්ට. එහෙනම් කාන්තාවන් මේ කාර්යයේ නිරත වෙලා ඉන්නවා කියන එක ඔන්න දුවලා පුතාලට පැහැදිලි වෙනවා. හොඳයි. අපි යමු ඉස්සරහට එහෙනම්. හරි. ඔන්න චූටි විස්තරාත්මක ගැටලුවක්. බලන්න පුතාලා මේක කියවලා. නිසංසනගේ නිවසේ සිට පල්ලියට ඇති දුර මෙන් 5 ගුණයක දුරකින් පාසල පිහිටා ඇත. පුතේ නිසංසනගේ ගෙදර ඉඳලා පල්ලියට තියෙන දුර තියෙන්නේ. ඒ දුර වාගේ 5 ගුණයක්. 5 ගුණයක දුරින් තමයි පාසල පිහිටලා තියෙන්නේ. දැන් නිසංසනගේ නිවසේ ඉඳලා පල්ලියට දුර කිලෝමීටර 5යි කියන එක අපිට ඔන්න ගානේ දීලා තියෙනවා. එහෙනම් නිසංසනගේ ගෙදර ඉඳලා ඉස්කෝලේට තියනවලු මේ වගේ 5 ගුණයක්. ඒ කියන්නේ මේ වගේ 5 ගුණයක් කියන්නේ පුතේ කිලෝමීටර 5 ඒවා 5. එහෙනම් 5 වරක් 5 කීයද 5 වරක් 5? ඔව් කීයද 5 වරක් 5? 5 වරක් 5 25යි. ඒ කියන්නේ කෙලින්ම කිලෝමීටර 25ක් තියෙනවා. නිසංසනගේ ගෙදර ඉඳලා එයාගේ පාසලට. ගෙදර ඉඳලා පාසලට කිලෝමීටර 25ක් තියෙනවා වන්න. කිලෝමීටර 25ක් තියෙනවා. දැන් කියනවා නිසංසන නිවසේ සිට කිලෝමීටර 8ක දුරක් ගෙවා පැමිණියේ නම් ඔහු පාසල බලා යාමට තව කොපමණ දුරක් යා යුතුද? පුතේ දැන් ඔයා මේ වෙද්දින් දන්නවා නිසංසනගේ ගෙදර ඉඳලා නිසංසනගේ පාසලට තියෙන දුර කිලෝමීටර 25යි කියලා. ඒක අපි නිවසක් පල්ලියක් අතර තියෙන දුර 5න් ගුණ කරලා ගත්තේ. අපිට ගානේ කියනවනේ ඒවා. එහෙනම් ඒ 25න් නිසංසන මේ වෙද්දින් කිලෝමීටර 8ක් ගමන් කරලා හමාරයි. 8ක් ගමන් කරලා හමාරයි. එහෙනම් 25න් 8ක් ගිහිල්ලා ඉවර නම් මේ පුතේ තව මෙයාට යා යුතුව තිබෙනවා කොච්චර දුරක්ද? කිලෝමීටර 17ක දුරක්. තව 17ක දුරක් යා යුතුව තිබෙනවා. එහෙනම් පිළිතුර කිලෝමීටර 17යි කියන එක ඔයාට එන්න ඕනේ. බලමු ඒ ගාන. ඔන්න විස්තරයක් තිබ්බට ඒක ලේසි නේද? අත උස්සන්න හරි ළමයි. හරි බබාලා අත උස්සන්න. රයිට්. ඔය තියෙන්නේ බොහොම හොඳයි. කවුද බලමු චුට්ටක් මූණු ටික. ඔය ඉන්නේ. නිමග්ගයා හරි නේ පුතේ. දෙන්නෙක් ඉන්නවා. විදුමිනි හරි නේද? හරි. විහංගා හරි නේද විහංගා? රයිට් හොඳයි. හරි. සඳසේයා ඉන්නව නේද පුතේ? හොඳයි. හරි. හරි. මම බලන් ඉන්නේ හැමෝම දිහා. අපි යන් ඉස්සරහට. හරි දුවේ පුතේ. එහෙනම් අපි දැන් ගැටලු 14ක් විතර සාකච්ඡා කරා. පුංචි වීඩියෝ එකක් බලලෙමුද? මහන්සිත් ඇතිනේ දැන්. නේද? හරි. එහෙනම් බලන්න අපි චූටි වීඩියෝ එකක් බලලා ඊටු ටික සාකච්ඡා. අයිබෝවන්. අපේ මිනිස්සු කවි කියපු જાතියක්. කවියට පේලි 4යිනේ. බොහෝ වෙලාවට අපේ මිනිස්සු කියපු කවිවල පේලි 4යි. ඒ පේලි 4කින් මොනවද කිව්වේ? අපි අද ඉඳලා විමසල බලමු කවියෙන් කවිය අරගෙන ඉවරලා. මං දැන් කියන්නේ ඔරුවක් පැදගෙන ගියපු මිනිසෙක් කියාපු මසුරන් කවියක්. මේකයි කවිය. දිය යට කිඹුලා දිය මතු පිට ඔරුව වෙතේ ගන්ධිය මතින් පැදගෙන සිරුවට යතේ දෙපසින් මහවනය දැකලා සුසුම් ලතේ තොටුපල දැන මෙමන් යහතින් ගමන් යතේ දියට කිඹුලා දිය මතු පිට ඔරුව වෙතේ චිත්ත රූප මවාගත්තොත් ඔබට මේක දකින්න පුළුවන්. තලයක් තියෙනවා ඒ ජලයේ මතු පිට මේ මනුස්සයා යන්න තනාගත්තේ ඔරුවක්. එතකොට දිය යට කිඹුලා අපිට නොපෙනෙන අපේ කර්ම ශක්තිය. මේ මනුස්සයා සීරුවට යන්නේ. ඒ යනකොට
දෙපසින් මහ වනය දැකලා සුසුම් ලතේ අපිට ඇලෙනව නම් ගැලෙනව නම් කොයිතරම් කාරණා තියෙනවද? මේ මනුස්සයට අවසානයේ මතක් වෙනවා නෑ මට ඒකායන අරමුණක් තියෙනවා. මම දන්නවා මම යා යුතු තැන. ඒ තොටුපොළ තමයි උතුම් වූ නිර්වාණය. මේ කවිවල තියෙන මහා ගැඹුර අපි හොයා බලන්නට ඕන. බොහොම ස්තුතියි.